chemistry help desk Telegram channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මේ වගේ channel එකක් පටන් ගන්න මම බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවන්ට උපකාරයක් කිරීමේ අරමුණ. ඉතින් මේ සම්බන්ධව මම කිසියම් වීඩියෝ කීපයක් සහ ප්‍රශ්න කීපයකට පිළිතුරු මේකේ මම කලින් පළ කරා. නමුත් පහුගිය කාලේ පැවතුණු විවිධ කාර්යබහුලත්වයන් හේතුවෙන් මේකට වැඩි කාලයක් යොමු කරන්න බැරි වුණා. නමුත් මම දැන් මෙතෙන් සිට ඉදිරියට බලාපොරොත්තු වෙනවා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම ප්‍රශ්න සහ ඒවට පිළිතුරු ඉදිරිපත් කරන්න. ඒ අතරේ ඔබට කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මේ group එකේ හෝ මගේ පෞද්ගලික WhatsApp අංකයට එවීම තුළින් ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ එවන පෞද්ගලික ප්‍රශ්නයක්වත් මම ඒකට අදාළ පිළිතුරක් දෙනවා නම් ඒක මේ අපේ channel එක ආරාම තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එතකොට මේ ප්‍රශ්නය පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා කොට දෙනෙක්ට ඒකෙන් උපකාරයක් ලැබෙයි කියන දේ මම විශ්වාස කරනවා. එතකොට මේ channel එක පටන් ගත්තේ ටිකක් මාස කිහිපයකට උඩදී. නමුත් තිබුණු විවිධ අපහසුතාවයන් හේතුවෙන් බැරි වුණා. එතකොට මේ ප්‍රශ්නයත් මම ඉදිරිපත් කරලා තියෙන්නේ 6 වෙනි මාසේ 6 වෙනිදා. මට සිසුන් කීප දෙනෙක්ම දුරකථන ඇමතුම් ලබා දීලා අහලා තිබුණා මේකට එන්නේ මේකද සංයෝග මේවද කියලා සමහරව එවලා තිබුණා. ඒත් මම ඒවට පස්සේ වීඩියෝ එකක් කරන්න බව ප්‍රකාශ කරා. ඒත් වෙලාව තිබුණේ. නමුත් දැන් මෙතෙන් සිට ඉදිරියට මම ඔබට උපකාරයක් වෙන විදිහට කිසියම් වීඩියෝ මාලාවක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මෙච්චර කල් ගිහිල්ලා තියෙන එකේ තවත් අපි වැඩි කතා නොකර මේ ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්න කොහොමද කියන එක බලමු. හරි. මේ ප්‍රශ්නය කියනවා එල්යන ආවර්තකයේ P ගුණුවට ඈත් මූලද්‍රව්‍යයකි. මේ P ගුණුවට මූලද්‍රව්‍යයකින් සැදුම්ලත්. ඒකට P ගුණුවේ මූලද්‍රව්‍යයකින් සැදුම්ලත් සංයෝගයකි. ඒ රසායන සම්බන්ධයෙන් කිසියම් ප්‍රතික්‍රියාදාමයක් අපිට දීලා තියෙනවා කෙටි සටහනක් විදියට. මේක පාවිච්චි කරලා මේ අදාළ සංයෝගය හඳුනා ගන්න තියෙනවා සහ ඒකේ අතුරු සංයෝග හඳුනා ගන්න තියෙනවා. ඒකට කියනවා L කියන සුදු පැහැති ඝනයක් තියෙනවා. L කියන සුදු පැහැති ඝනයක් තමයි අපි දන්නේ සුදු පැහැති ඝන තරම් තියෙනවාද. ඒ නිසා අපිට ඒකෙන් ඍජු අදහසක් ලැබෙන්නේ නැහැ. මේකේ අවස්ථා දෙකකට ගිහින් තියෙනවා මේ සංයෝගය. එක අවස්ථාවක් තියෙනවා මේකට නයිට්‍රික් අම්ලය එකතු කරනවා. මේක නයිට්‍රික් අපි කුමන හෝ අම්ලයක් කියලා හිතුවොත් ඒ කියන්නේ මේකට අම්ලයක් එකතු කරනවා H ධන. එහෙම නැත්නම් H3O+ විදියට ගමු අපි. කවුරු හරි අම්ලයක් එකතු කරාම අවර්ණ වායුවක් පිට කරනවා. සාමාන්‍යයෙන් තනුක අම්ලයක් එක්ක අවර්ණ වායුවක් පිට කරනවා නම් අපිට බොහෝ විට කාබනීටයක් තිබුණොත් CO2 වායුව පිට වෙනවා. සල්ෆයිඩයක් තිබුණොත් SO2 වායුව පිට වෙනවා. සල්ෆයිඩයක් තිබුණොත් H2S වායුව පිට වෙනවා. සහ ලෝහයක් තිබුණොත් බොහෝ විට හයිඩ්‍රජන් පිට වෙනවා. මේක ලෝහයක් වෙන්න බෑ. මොකද සංයෝගයක් කියන්නේ උඩින් සදාන් කරලා තියෙන නිසා. අපි පොඩි ඉඟියක් ගන්නවා මෙතනින් අවර්ණ වායුව කියන්නේ CO2 හෝ SO2 H2S වෙන්න පුළුවන් කියන එක. සහ තව ද්‍රාවණයක් ලැබෙනවා. මේ ද්‍රාවණය සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂණයක් සිද්ධ කරලා තියෙනවා. අපි බලමු මේ වායුවට මොකද්ද කරලා තියෙන්නේ. වායුව තදින් රත් කරනවා තවත් මේකෙන්ම ලබා ගන්න වෙනත් වායුවක් D කියන වායුව සමග. වායුව තදින් රත් කරලා තවත් වායුවක් සමග ලැබෙන්නේ තව වායුවක්මයි. වායුවක් රත් කරනවා වායු දෙක මිශ්‍ර කරලා රත් කරාම වායුවක් ලැබෙනවා. ඒකට ජලය දානවා. ජලය දැම්මම අපිට අවර්ණ ද්‍රාවණයක් ලැබෙනවා. අවර්ණ ද්‍රාවණයේ බේරියම් දැම්මම සුදු පැහැති ඝනයක් ලැබෙනවා. අපි දන්නවා බොහෝ විට අපි බේරියම් දාලා බේරියම් ධන දෙකයින් එකතු කරලා හඳුනා ගන්න උත්සාහ කරන්නේ බොහෝ විට සල්ෆේට් එක. ඒක කාබනීටයක් වෙන්නත් පුළුවන්. ෆොස්ෆේටයක් වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ විට මේක වෙන්නේ. එතකොට අපිට මෙතනදී මේක අනුමානයක් කරන්න පුළුවන් කාබනීටයක් නොවේ මේ බේරියම් කාබනේට් අවශ්‍යකුනේ නැහැ කියන එක. ඒක කොහොමද අපි ගන්නෙ? දැන් තදින් රත් කරනවා.
තදින් රත් කරලා ගන්න ඕන CO2 වායු වලින් ජලයේදී කරලා කාබොනික් අම්ලය අරගෙන ඒ කාබොනික් අම්ලයට බේරියම් ක්ලෝරයිඩ් එකතු කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් තදින් රත් කරන්න වෙන්නේ අපිට අවර්ණ වායුවක් නිසා. එහෙනම් කාබන් මොනොක්සයිඩ් තමයි රත් කරන්නේ. ඔක්සිජන් කියන වායුවත් එක්ක කාබන් මොනොක්සයිඩ් ඔක්සිජන් එක රත් කරලා ගන්න පුළුවන්. හැබැයි නයිට්‍රික් අම්ලය දාලා අපිට කාබන් මොනොක්සයිඩ් ලබා ගන්න අමාරුයි. කිසියම් සංයෝගයකට නයිට්‍රික් අම්ලය දාලා කාබන් මොනොක්සයිඩ් ලබා ගන්න අමාරුයි. කාබන් මොනොක්සයිඩ් දෙන සංයෝගයට බොහොම අතලොස්සයි තියෙන්නේ. ඒ නිසා අපිට මේ සාමාන්‍ය ඔක්සලේටයක් රත් කරොත් කාබන් මොනොක්සයිඩ් ලබා ගැනීම හැකියාවක් තියෙන. එහෙම නැත්නම් සල්ෆියුරික් වගේ ප්‍රබල විජල කාරකයක් දාලා කාබන් මොනොක්සයිඩ් ලබා ගන්න පුළුවන් ෆෝමික් අම්ලයට. ෆෝමික් අම්ලය කියන්නේ HCOOH. මෙයාගෙන් සල්ෆියුරික් අම්ල එකතු කරාම ජල අණුවක් පිටත් ඉවත් වෙලා අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා කාබන් මොනොක්සයිඩ් සහ ජලය. එතකොට මේක වෙන්න බෑ සුදු පැහැති ඝනයක්. මොකද මෙයා සාමාන්‍ය තත්ත්වයටදී ද්‍රව අවස්ථාවේ පවතින කෙනෙක් වෙනවා. ඝන අවස්ථාවේ බොහෝ විට මෙයාව හඳුනා ගන්න අමාරුයි. ඒ නිසා අපි කාබන් මොනොක්සයිඩ් එකක් වෙන්න බෑ. කාබනීටයක් මේකේ අවශ්‍ය වුණා කියන්න බෑ. එහෙනම් අපිට ඊළඟට උත්සාහ කරන්න පුළුවන් මෙතනදී සල්ෆයිඩ් එක. H2S වෙන්නත් පුළුවන්. මොකද H2S ට අම්ලයක් එකතු කරලා දැන් අපි සල්ෆයිඩ් එකක් තිබුණා නම් ඒකට අම්ලයක් එකතු කරාම සල්ෆයිඩෙන් H2S පිට වෙනවා. H2S අපි හිතමු ඔක්සිජන් එක දහනය කරා කියලා SO2 වායුව ලබාගෙනත් මේක යන්න පුළුවන්. එහෙනම් අපිට මේකේ කාබනීටයක් නොවේ කියන තැනට එන්න පුළුවන්. නැත්නම් කාබන් අඩංගු බේරියම් අවක්ෂේපයක් නෙවෙයි කියන තැනට එන්න පුළුවන්. එතකොට මේකේ SO2 හෝ H2S තිබුණා කියලා අපිට ගන්න පුළුවන්. මේක තහවුරු කරගන්න වෙනවා. ඇත්තටම SO2 මොකද SO2 ඔක්සිජන් වගේ කෙනෙක් එක්ක මේ වැඩේ වෙන්න පුළුවන්. මෙතනදී SO3 පිට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් H2S උනුත් වෙන්න පුළුවන්. මෙතනදී අනිවාර්යයෙන්ම ඔක්සිජන් වායුවත් ලැබෙන්න ඕනේ. ඔක්සිජන් වායුව ලැබෙන්න නම් අවර්ණ ද්‍රාවණයක් රත් කරලා ඔක්සිජන් වායුව ලබා ගන්න පුළුවන්නේ. මෙතන නයිට්‍රික් අම්ලය දාලා තියෙන්නේ නයිට්‍රේට් එකක් තියෙනවා මේ ද්‍රාවණය තුල. බොහෝ විට අපි නයිට්‍රේට් එකක් රත් කරලා අවර්ණ වායුවක් ගන්නවා නම් ඒ S ගුණයේ පළවෙනි කාණ්ඩේ ලිතියම් හැරුණු කොට ඉතුරු ලෝහවල නයිට්‍රේට්, ඒ කියන්නේ සෝඩියම් නයිට්‍රේට්, පොටෑසියම් නයිට්‍රේට් වගේ අපි හිතමු සෝඩියම් නයිට්‍රේට් කියලා. සෝඩියම් නයිට්‍රේට් අපි තාප වියෝජනය කළොත් එම අපිට ලබා ගන්න පුළුවන් NaNO2 ධන O2 කියන වායුව. එතකොට මේක අපිට තුල්ද කරලා ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන ඔක්සිජන් වායුව පිට වුණා. එහෙනම් නයිට්‍රේට් එකක් තියෙන්නේ. ඒ නිසා මේ සුදු පැහැති ඝනේ නයිට්‍රේට් එකක් වෙන්න ඕන. මම ලෝහය දන්නේ නැති නිසා NO2 කියලා ගන්නවා. අනිවාර්යයෙන්ම මේක පළවෙනි කාණ්ඩයේ ලිතියම් නොවන ලෝහයක් වෙන්න ඕන. මොකද ලිතියම් ගත්තොත් ලිතියම්ගේ නයිට්‍රේට් එක වැඩ කරන්නේ හරියට මැග්නීසියම්ගේ නයිට්‍රේට් එක වගේ. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් එක තාපයෝජනය කරොත් අපිට ලැබෙන්නේ ඔක්සයිඩේ NO2 ධන O2. එතකොට වායුව අවර්ණ වෙන්නේ නැහැ. මොකද හේතුව NO2 පිට වුණොත් බලන්න මෙහෙම අපි ගන්නවා මැග්නීසියම් නයිට්‍රේටය. මැග්නීසියම් නයිට්‍රේටය තාපයෝජනය කරොත් ලැබෙන්නේ අපිට මැග්නීසියම්ගේ ඔක්සයිඩේ ධන NO2 ධන O2. මේ NO2 වායුව රතු දුඹුරු වායුවක් නිසා මේ අවර්ණ වායුව කියන එකත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙයා අනිවාර්යයෙන්ම පළවෙනි කාණ්ඩයේ ලෝහයක් වෙන්න ඕනේ ලිතියම් නොවන. එහෙනම් නයිට්‍රේට් එක බව පැහැදිලි. එහෙනම් මෙතන පිට වූ වායුව ඔක්සිජන් බවක් දැන් අපිට පැහැදිලි. එහෙනම් ඔක්සිජන්. මේක තියෙමු. ඊට පස්සේ දැන් මෙතන බේර ගන්න ඕනේ SO2 ද පිට උනේ H2S ද පිට උනේ. ඒකට අපිට අදහසක් ගන්න පුළුවන් වෙයි මෙතනින් සුදු පැහැති ඝනයේ තියෙනවා. සුදු පැහැති ඝනයට මේක ජලීය ද්‍රාව්‍ය එකක් වෙන්න ඕනේ බොහෝ විට. ඔව් දැන් මෙතන පළවෙනි කාණ්ඩයේ ලෝහයක් තියෙන්නේ. පළවෙනි කාණ්ඩයේ ලෝහ කවුරුත් අවක්ෂේප වෙන්නේ නැහැ. ලිතියම් ගත්තොත් ලිතියම්ගේ ෆොස්ෆේට් එක, කාබනේට් එක, හයිඩ්‍රොක්සයිඩ් යම් ප්‍රමාණයකට අවක්ෂේප වෙනවා. හොඳ අවක්ෂේපයක් නෙවෙයි සුදු පැහැති ඝනයක් තියෙනවා කියන්නේ. ඒ නිසා මෙයාව ජලයේ තියෙන කෙනෙක්. ලෙඩ් නයිට්‍රේට් එකතු කරනවා. ලෙඩ් නයිට්‍රේට් එකතු කළොත් පුතා අපිට තිබුණේ මේකේ සල්ෆයිඩයක් නම් සුදු අවක්ෂේපයක් දෙයි. සල්ෆයිඩයක් නම් අපිට ලැබෙන්න පුළුවන්කම තියෙන්නේ මොනවද? ලෙඩ් දැම්මම මේකේ තිබුණේ සල්ෆයිඩයක් නම් අපිට ලැබෙනවා PbS කළු පාට අවක්ෂේපයක්. හැබැයි මෙතන ලැබිලා තියෙන සුදු පාට ඝනයක් නිසා මේකේ සල්ෆයිඩයක් තිබුණේ නැහැ. තාම. එහෙනම් මේකේ තියෙන්න ඕන සල්ෆයිඩයක් SO3 කෙනෙක්. එහෙනම් මම මෙතන ලෝහය
මගේ පහසුවට M කියලා දැම්ම ඕන ලෝ සෝඩියම් කියලා හිතමු අපි මේකේ ලෝහය හඳුනා ගැනීම සඳහා කිසියම් පරීක්ෂණයක් ඉදිරිපත් වෙලා නැති නිසා අපි මෙතෙන්ට දාමු සෝඩියම් සල්ෆයිටය තිබුණා කියලා. එන සෝඩියම් සල්ෆයිටය තියෙනවා සෝඩියම් සල්ෆයිටයට අපි ලෙඩ් නයිට්‍රේට් එකතු කරනවා එතකොට අපිට ලැබෙනවා PbSO3 මෙයා සුදු පාට ඝනයක්. මෙයා රත් කළොත් සාමාන්‍ය වායුගෝලයට නිරාවරණය කළා රත් කළොත් එතන වායුගෝලයේ තියෙන O2 සමග මෙයා ප්‍රතික්‍රියා කරලා අපිට තවදුරටත් ඔක්සිකරණය වෙලා PbSO4 කියන සුදු පාට ඝනයම තමයි ලබා දෙන්නේ. එහෙනම් මේ I කියන්නේ ලෙඩ්ගේ සල්ෆේටයේ බව පැහැදිලි වෙනවා. එහෙනම් මේක තිබුණේ ඇනයනීය සල්ෆයිටයක් බව තහවුරුයි පිට වූ වායුව SO2 බවත් තහවුරුයි. දැම්මට අනවශ්‍ය වායුව මම මෙතනින් ඉවත් කරනවා. එතකොට H2SO අයින් කරනවා මම කාබනේටයක් වෙන්නත් බැරි නිසා මෙයාවත් අයින් කරනවා. right දැන් SO2 තියෙනවා අනිත් පැත්තට එනම් මෙතන ලැබෙන්නේ මම සෝඩියම් සල්ෆයිටය කියලා ගත්ත නිසා නයිට්‍රික් අම්ලයක් යෙදුව නිසා ද්‍රාවණය තුල ලැබෙන්නේ අපිට එහෙනම් මෙතනින් sodium nitrate NaNO3 මෙන්න sodium nitrate එක තාප ප්‍රයෝජනය කරනවා ඔක්සිජන් වායුව පිට වෙනවා මෙතන sodium nitrite අපිට ලැබෙනවා NaNO2 sodium nitrate තියෙනවා sodium nitrate රත් කරාට වෙනසක් වෙන්නේ නැහැ අපි දන්නවා මෙයා රත් කරලා තාප ප්‍රයෝජනය වෙන්නේ නැති බව එහෙනම් අවර්ණ වායුව ඔක්සිජන් මෙතනින් අපිට පිට උනේ SO2 වායුව sulfur dioxide oxygen සමග ප්‍රතික්‍රියා කරලා C කියන අවර්ණ වායුව දෙනවා. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ මෙතනදී SO3. මේක ලැබෙන්නේ කොහොමද? මම මෙතන ලියන්නම් SO2 ධන O2 තදින් රත් කරනකොට මෙයාව අපිට SO3 බවට පත් කරන්න පුළුවන්. අපි දන්නවා මේක මෙහිම 100%ක් කරගන්න නම් අපි සල්ෆියුරික් අම්ල නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයේ හැදෑරීමක් කරන්න නැවත වතාවක් ඔබට මේකේ තියෙන තුරු දේවල් ටික හොයා ගන්න පුළුවන් මම දල වශයෙන් ගන්නවා මෙතනින් SO3 වායුව පිට වුණා කියලා. අපිට මේක පහසුවෙන් වෙනවා කියලා. මොන අපි වැඩි කරගත්තා. ඇත්තට මේක ප්‍රතිවර්ති ප්‍රතික්‍රියාවක් කිසියම් ප්‍රමාණයක අපිට ඔක්සිජනය කරගන්න පුළුවන්. එතකොට අවර්ණ වායුව SO3 වෙනවා. එහෙනම් මෙතෙන්ට ලැබෙන ද්‍රවය වෙන්නේ අවර්ණ ද්‍රාවණය වෙන්නේ අපිට H2SO4 නැත්නම් සල්ෆියුරික් අම්ලය. එයා ලැබෙන්නේ කොහොමද? SO3 දැන් ජලයේ සල්ෆියුරික් අම්ලය ලැබෙනවා. සල්ෆියුරික් අම්ලයට බේරියම් එකතු කරාම බේරියම් ක්ලෝරයිඩ් අපිට ලැබෙනවා. බේරියම්ගේ සල්ෆේටය අවක්ෂේප වෙනවා. බලන්න සුදු පාටේ අවක්ෂේපය ලැබෙනවා. ඊට පස්සේ මේ පැත්තට එනවා. මේ පැත්තට આવම මේ සුදු පැහැති ගණයේ තුල ඉන්නේ කවුද? NaNO2 එයාට තනුක සල්ෆියුරික් එකතු කරනවා. එකතු කරාම දුඹුරු පාට වායුවක් පිට වෙනවා. නයිට්‍රයිට් එකකට තනුක අම්ලයක් එකතු කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් NO2 වායුව කියලා අපි දන්නවා රතු දුඹුරු පාට වායුව. right එතකොට මේකේ සංයෝග ටික අපි හඳුනාගෙන ඉවරයි. මේ ප්‍රශ්නේ ඒ තරම් අපිට පහසු ප්‍රශ්නයක්. හරි. එතකොට මේකේ අහනවා A සිට L දක්වා වූ රසායනික ප්‍රභේද හඳුනා ගන්න. අපි මෙතන හඳුනාගෙන තියෙනවා සියලුම රසායනික ප්‍රභේද සහ ඒවා හඳුනාගත්තේ කොහොමද කියන දේ මම පැහැදිලි කළා. ඒ නිසා හරි. ඉහත ප්‍රතික්‍රියා දාමෙහි එක් එක් පියවර සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. අපි මෙන්න මේ ටික බලමු. ඉහත ප්‍රතික්‍රියා දාමෙහි එක් එක් පියවර සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. අපි ලියනවා සුදු පැහැති ඝනයක් තියෙනවා. ඝනයේ නයිට්‍රික් අම්ලය යෙදුවා කියලා හිතමු. මේ පැත්තට ඇවිල්ලා ටික ඉවර කරලා මෙහෙට සියලුම ප්‍රතික්‍රියාවන් සඳහා තුලිත සමීකරණ මම ටිකක් ඉක්මනින් ලියන්නම්. සුදු පැහැති ඝනයේ L තියෙනවා. L තියෙන්නේ අපි NaSO3 කියලා මම හඳුනාගත්තා. මේ ලෝහය හරියටම දන්නේ නැහැ. මේක මම අතින් දාගත්ත එකක්. මෙයා අනිවාර්යයෙන්ම විය යුතු ලිතියම් නොවන පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වෙන්න ඕන බව පැහැදිලි. right අපි බලමු කොහොමද ඒකට උත්තරේ එන්නේ කියන එක. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර අපි උඩින් ලබාගෙන තියෙනවා. දෙවෙනි කොටසට මේක කියන්නේ සියලුම ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියන්න. සියල්ලට පළවෙනි එක නයිට්‍රික් අම්ලය එකතු කිරීම. සෝඩියම් සල්ෆයිඩ් Na2SO3 ධන නයිට්‍රික් අම්ලය HNO3 අපිට ලැබෙනවා. සෝඩියම් නයිට්‍රේට් NaNO3 ධන SO2 ධන ජලය. එතකොට මෙයා තුලිත කරන්න මෙතන දෙකක් දැම්මම සමීකරණය තුලිත වෙනවා. සෝඩියම් නයිට්‍රේට්
දෙකෙන් වැඩි වෙනවා. ළඟට දෙවෙනියට කියනවා මෙයාගෙදි බලන්න SO2 වායුව සහ මෙතන අපිට NaNO3 ලැබෙනවා. මම NaNO3 රත් කිරීම ගන්නම්. මොකද අපිට ඔක්සිජන් ඊළඟට අවශ්‍ය වෙන නිසා NaNO3 රත් කළාට පස්සේ අපිට ලැබෙනවා NaNO3 රත් කිරීම අපිට ලැබෙන්නේ NaNO2 ධන ඔක්සිජන් වායුව. මෙයාගේ ඔක්සිජන් අංකය ධන 5 ඉන්නේ නයිජන්, මෙතන ඉන්නේ ධන 3 ඔක්සිජන් අංකයේ වෙනස 2යි. මෙතන ඔක්සිජන් ඍණ 2 ඉන්න ඔක්සිජන් දෙන්නෙක් බිඳුව වෙනවා, ඉලෙක්ට්‍රෝන වෙනස 4යි. මෙතන 4යි 2යි කියන්නේ අපිට මෙයාව දෙකෙන් ගුණ කළාම ප්‍රමාණවත් මෙතෙන්ට දෙකක් දාන්න දැන් වාගේ සමීකරණේ තුලිතයි. ඊට පස්සේ තියෙනවා මෙතන මම දැන් මෙන්න මේ ක්‍රියාදාම ඉවර කරනවා. SO ඔක්සිජන් සහ SO2 වායුව තදින් රත් කරාම SO3 ලැබෙනවා කියලා අපි ගමු. SO2 වායුව ධන මේක අකාබනික රසායනට අදාළ ප්‍රශ්නයක්. ඒ නිසා අපිට මේක භෞතික තත්ත්වයේදීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ දැම්ම කියලා වැරද්දක් නැහැ. ඉතින් දාන්න අවශ්‍ය නැහැ. මොකද අපේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ. විභාගෙදි කාලය කියන්නේ ඊටාම වැදගත් දෙයක්. තප්පරෙත් අපිට වැදගත් වෙනවා. ඒ නිසා එතකොට SO2 ඔක්සිජන් සමග දහනය කිරීම නිසා අපිට ලබා ගන්න පුළුවන් තදින් රත් කරලා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ගන්න පුළුවන්. සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ජලයේ දැම්ම සල්ෆියුරික් අම්ලය ලබා ගන්නවා. සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් SO3 මේ ක්‍රියාවලිය අපි දන්නවා අධික ලෙස තාපදායක ක්‍රියාවලියක්. එතකොට අපිට තාපය සමග SO4 ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ H2SO4ට නැවත එකතු කරනවා අපි බේරියම් ක්ලෝරයිඩ්. අපිට පළ විදිහට ලැබෙනවා බේරියම් සල්ෆේටය ධන 2ක් HCl ලබා ගන්න පුළුවන්. මේ බේරියම් සල්ෆේට් කියන්නේ සුදු පාට අවක්ෂේපය. එතකොට මම මේක අකුරු ටිකක් දාන්නම්. ලේසි අපිට L තියෙනවා, A තියෙනවා, B තියෙනවා. අපි වෙනත් පාටක් ගමු. නිල් පාට. එතකොට මෙන්න අපේ L කියන සංයෝගය. L ට නයිට්‍රික් අම්ලය යොදනවා. L ට නයිට්‍රික් අම්ලය යොදුවම අපිට ලැබෙනවා ඊළඟට A සහ B. එතනින් අපිට ලැබෙනවා A කියන වායුව සහ B කියන ද්‍රාවණය. B ද්‍රාවණයේ SO2 කියන්නේ ඒට අපි D වායුව දාලා රත් කරනවා. D වායුව දාලා රත් කරාම තවත් ඵලයක් ලැබෙනවා. එතකොට මෙතනින් අපිට ලැබෙන වායුව D. මේ කියන්නේ නම් අපිට ලැබෙන C කියන සුදු පැහැති ගණේ ඉතුරු වෙන C නෙවෙයි සමාවෙන්න E අකුර. C තියෙන්නේ මෙතන E. මෙතන තියෙන E කියලා. E ලැබෙනවා. C කියලා දීලා තියෙන අපිට SO3 C වල ලබා ගන්න පුළුවන්කම තියෙන ඔක්සිජන් තමග රත් කරලා මෙතනින් SO2 සහ ඔක්සිජන් වලින් C ලබා ගන්න පුළුවන්. C ට ජලය යෙදුවම G සහ සල්ෆියුරික් අම්ලයෙන් අපිට H කියන සුදු පැහැති ගණය ලැබෙනවා. එහෙනම් සල්ෆියුරික් අම්ලය කියන්නේ G වෙනවා. සහ බේරියම් සල්ෆේට් කියන්නේ අපිට H වෙනවා. මේක ඊළඟට මෙන්න මේ රත් කිරීම හා සම්බන්ධ B රත් කළා D සහ E අපි ලබා ගත්තා. E තවත් රත් කරලා වියෝජනය කරන්න බෑ කියලා කියනවා සාමාන්‍ය තත්ත්වයට. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ ගණේ රත් කරාම විලීන වෙනවා. විලීන එක තවත් අධික උෂ්ණත්වයකට රත් කරොත් තමයි වියෝජනය වෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය ස්කෝල් ලැබ් එකේ තියෙන බන්සන් 1000කේ පාවිච්චි කරලා කරගන්න අමාරුයි. ඒ නිසා අපි කියන්නේ ස්කෝල් ලැබ් එකේ රත් කරලා මේක කරන්න බෑ. අපි මේ සේරම කතා කරන්නේ පරීක්ෂණාගාර තත්ත්වයට තියෙන නිසා. මේ සුදු පැහැති ගණයට අපි තනක සල්ෆියුරික් දුඹුරු පාට වායුවක් පිට වෙන. ඇත්තට මේක අපිට තනි පියවරකින් වගේ තිබුණට ඇත්තට මේක සිද්ධ වෙන්නේ පියවර 3කින්. මම මේ පියවර 3 මොනවද කියන්නම්. අපි ළඟ තියෙනවා දැන් NaNO2ට තනක සල්ෆියුරික් අම්ලය එකතු කරන්නේ. මම රතු පාට පාවිච්චි කරපු නිසා එකම ගන්න. තියෙන්නේ කවුද අපිට? NaNO2ට අපි තනක සල්ෆියුරික් අම්ලය එකතු කරනවා. H2SO4 කියලා ගමු. එතකොට මෙයාට එකතු කළාම සිද්ධ වෙන්නේ HNO2 ලැබෙනවා.
HNO2 ධන අපි ලියමු මෙතනදී NaHSO4 ලැබෙනවා කියලා හිතමු අපි. එතකොට මේ HNO2 කියන එක නා හරිම අස්ථායි. මේ අස්ථායි අම්ලයක් NO2 අස්ථායි නිසා මෙයා නැවත වියෝජනීය වීමක් සිද්ධ වෙනවා මොනවා බවටද HNO3 ධන NO ධන ජලයේ බවට පත් වෙනවා. එතකොට මෙතනදී නයිට්‍රජන්ගේ ඔක්සිජන් අංකය ධන 3 ඉඳලා මෙතෙන්ට ධන 5ට යනවා. මෙතන ධන 3 ඉඳලා ධන 2ට අඩු වෙනවා. එහෙනම් මෙයාගේ වෙනස 1යි මෙයාගේ වෙනස 2යි නිසා මම මෙතෙන්ට 2කින් වැඩි කරනවා. 2කින් වැඩි කරොත් මෙතෙන්ට 3 දාලා ජලය එකක් දැම්මම මේ සමීකරණයත් තුලිතයි. එතකොට මෙන්න මේ NO කියන එක නැවත වායුගෝලීය ඔක්සිජන් සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරන ඉස්තාම අස්ථායි කෙනෙක් මෙයා ඔක්සිජන් හමුවේ තියාගන්න අමාරුයි මේ NO. එතකොට මෙයාව NO2 බවට පත් වෙනවා. මෙන්න මේ NO2 වායුව තමයි රතු දුඹුරු වායුවක් විදිහට අපිට පෙනෙන්නේ. මේක අපි දකින්නේ තනි පියවරෙන් ලැබෙනවා වගේ ඇත්තට මේ පියවර තුන එකතුවක් විදිහට තමයි ඔය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ස්ටෙප් වයිස් සිද්ධ වෙන එක. මතක තියාගන්න NO කියන කෙනා ඉස්කෝලේදී ලැබ් එකේදී හදලා අපිට සාම්පල් එකක් ගන්න බෑ. මොකද හේතුව අපි මේ කිසියම් පරීක්ෂණ නලයක් තුල ද්‍රාවණයක් තුල පරීක්ෂණය කරනවා නම් ද්‍රාවණයෙන් එළියට එනකොටම මේ NO කියන කෙනා වායුගෝලීය ඌතු එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙමනම් වාට NO සාම්පලයක් ඕනනම් ඉස්කෝලේදී හෝ කොතනකදී හෝ අපිට සිද්ධ වෙනවා ඔක්සිජන් රහිත පරිසරයක් තුල ඔය වගේ ක්‍රියාවලියක් සිද්ධ කරලා එයාව ලබා ගන්න. right. එතකොට අපිට මෙතනදී මේ වායුව තමයි අවසාන වශයෙන් ලැබෙන රතු දුඹුරු පාට වායුව වෙන්නේ. නැත්නම් දුඹුරු පාට වායුව F වෙන්නේ මෙන්න මෙයා. F ලබා ගැනීම ටිකක් දීර්ඝ කතාවක්. F ලැබෙනවා අපිට මෙතන. right. එතකොට උතන මේ පැත්තේ තියෙන සීළු ප්‍රතික්‍රියා ටික අවසానයි. දැන් බලනවා L ට lead nitrate එකතු කරනවා. lead nitrate එකතු කරාම සුදු ඝනයක් හම්බ වෙනවා. එයා ඔක්සිජන් සමග තමයි රත් වෙන්නේ. එතකොට lead sulfate බවට පත් වෙනවා. මේක අයන හඳුනා ගැනීම පාඩමේදී ඔය ඉගෙන ඇති නැවත සොයා බලන්න. එතකොට අපි ළඟ තියෙනවා දැන් මොනවද? NO2 කියලා තමයි මම ගත්තේ. NO2 තියෙනවා. NO2 සමා වෙන්න. ඔයාලා තියෙන සල්ෆයිඩ්. Na2SO3 තියෙනවා. Na2SO3 කියන කෙනා ජලීය ද්‍රාවණයක් නැත්නම් මෙයාව අරගෙන ඝණය අපි ඒකට Pb ධන දෙක අයන එකතු කරන්නේ lead nitrate එකතු කරනකොට අපිට lead ධන දෙක අයන ලැබෙනවා. lead ධන දෙක අයන සුදු පාට අවක්ෂේපයක් ලබා දෙනවා. PbNO3 කියලා ගමු. PNO3 මේ වගේ එකකට ප්‍රධාන වශයෙන් ඔයාලා ලියුවොත් පුතා උත්තරේ ලියනකොට අයන වශයෙන් ඒත් ඔබට ලකුණු හිමි වෙනවා. තොට අපිට පලේ විදියට ලැබෙන PbSO3 ධන NaNO3 ලබා ගන්න පුළුවන්කම තියෙනවා දෙකක්. මෙයා සුදු පාට අවක්ෂේපයක් සුදු. මෙයා තමයි අපි අකුරක් දාලා තියෙන්නේ J කියන අකුර. නේද? JI. ඊට පස්සේ මෙයාව අපි රත් කළොත් PbSO3 රත් කළොත් වායුගෝලීය ඔක්සිජන් සමග නැවත මෙයා PbSO4 බවට ඔක්සිකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙයත් සුදු පාට ඝණයක්මයි. එහෙනම් අපිට ලැබෙනවා මෙතනින් J සහ I. මෙන්න J මෙන්න I. මොකක්ද මෙයා මේ රත් කරලා බලාපොරොත්තු වෙන්නේ? එතකොට මෙයා සල්ෆයිඩ් කියලා තහවුරු කරගන්න නම් ඒ රත් කරන්නේ. රත් කළා සුදුම තියාගන්නේ. රත් කළා සුදුම තියාගන්න හේතුව තමයි සාමාන්‍යයෙන් මම මේක නිල් පාටින් ලියන්නම් මේ ප්‍රශ්නට අදාළ කොටසක් නොවන නිසා සාමාන්‍යයෙන් අපිට සුදු අවක්ෂේපයක් දෙන්න පුළුවන් පුතා SO2 පිට කරමින් සුදු අවක්ෂේපයක් දෙන්න පුළුවන් තව කෙනෙක් තමයි මෙතන තයෝසල්ෆේටයක් හිටියනම් දැන් ලෙඩ් ගියේ තයෝසල්ෆේටයක් තිබුණා නම් මේ ප්‍රතික්‍රියාවේදී අපිට සෝඩියම් තයෝසල්ෆේට් දන ලෙඩ් ගියේ ලෙඩ් තයෝසල්ෆේට් ලැබෙනවා. ලෙඩ් තයෝසල්ෆේට් කියන කෙනා නැවත ටිකක් විතර අස්ථායි කෙනෙක්. මෙයා රත් කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? අපිට ලබා දෙනවා PbS කළු පාට අවක්ෂේපයේ දන SO3 වායුව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේකේ කළු පාටක් නොලැබීම තුලින් මෙයා අපි තහවුරු කරගන්නවා තයෝසල්ෆේටයක් නම් නෙවෙයි
මේක සල්ෆයිටයක්මයි තියෙන්නේ කියන එක රාහුරු කරගන්න තමයි මේ රත් කිරීම අවශ්‍ය වෙන්නේ. නැත්තම් රත් කිරීම නැතුවත් අපිට ඕක කියන්න පුළුවන්. හැබැයි රත් කිරීම තුලින් SO3 බව තාම පැහැදිලි. තහවුරු කරගන්න පුළුවන්. right. එතකොට දෙවෙනි ප්‍රශ්නයට අදාළ ප්‍රතික්‍රියා සියල්ල අපි ලියලා අවසానයි. ඊට පස්සේ කියනවා A සහ ඩයික්‍රෝමේට් අතර ප්‍රතික්‍රියාව සඳහා තුල්ත රසායනික සමීකරණය ලියා දක්වන්න. ඒ කියන්නේ අපේ සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාව. සමාවෙන්න ඩයික්‍රෝමේට් සමග ප්‍රතික්‍රියාව. තුන්වෙනි කොටසට අදාළව ප්‍රශ්නේ පිළිතුර මෙතෙන්දිත් ආයනික සමීකරණය ලිව්වත් සමස්ත සමීකරණය ලිව්වත් ප්‍රශ්නයක් නෑ. මම මෙතනදී පාවිච්චි කරන්නම් දෙකම ලියන්න. ඉස්සෙල්ලා අපි Cr2O72- තමයි මේකේ රසායනික ප්‍රභේදය. SO2 සමග ප්‍රතික්‍රියා කරන මේකට අම්ලයක් එකතු කරන්න ඕන නිසා මම H+ කියලා ගන්නවා මේක ආයනික විදිහට ලියපු නිසා. එතකොට අපිට ලැබෙනවා මෙතනින් Cr3 සහ සල්ෆේට් ආයනය සහ ජලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සමීකරණය තුලත කරනකොට අපි මෙතන ක්‍රොමියම් ඉන්නේ ධන 6 ධන 6 වරක් දෙන්නෙක් ඉන්නවා මෙතන දෙකම සලකන්න වෙනවා පොදුවේ. එතකොට මෙතන දෙන්නෙක් ඉඳලා මෙතන එකක් ලැබෙන්න බෑ. එතනත් දෙන්නම ලැබෙන්න ඕන නිසා මම එතන දෙකම සලකනවා. එතකොට ධන තියෙන කියන ඔක්සිජන් අවස්ථාවෙන් දෙකක් ලැබෙනවා. එනම් මෙතන ධන 12න් ධන 6ට යනවා ඉලෙක්ට්‍රෝන වෙනස 6යි. මම එකක් දාන්නම් 6ක ඉලෙක්ට්‍රෝන වෙනසක් තියෙනවා. ඊට පස්සේ අපිට SO2 ගේ ධන 4 ඔක්සිකරණ අවස්ථාව මෙතෙන් යනකොට ධන 6 දක්වා ඔක්සිකරණය වෙනවා. එතනත් ඉලෙක්ට්‍රෝන දෙකක වෙනසක් තියෙනවා. අපි මේ වගේ වෙලාවට කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන වෙනසේ සරලම අනුපාතය ගන්නවා. සරලම අනුපාතය 3ට 1ක් වෙනවා. ඒකල්ලේ දෙන්න මාරු කරලා වැඩි කරනවා. ඒ කියන්නේ සල්ෆේටේ 3ෙනුත් මෙයාව කෙනුත් එකෙන් වැඩි කරාම මේ දෙකේ ලෙසම තියෙනවා. එතකොට මෙයා සල්ෆේට් 3ක් එන්න නම් මෙයා 3ක් දාන්න ඕන. මම දැන් මෙයාගේ ඔක්සිජන් අංක ලියලා තියෙන ටික ඉවත් කරන්න. මේ විදිහට right. එතකොට දැන් අපි අයින් කරමු. මෙයාව දැන් තුල්ත කරන්න පුළුවන් මෙතනින් එහාට ආරෝපණ අතින් තුල්ත කරන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් මෙයාව පරමාණු අතින් තුල්ත කරන්න පුළුවන්. පරමාණු වලින් බැලුවොත් අපිට මෙතන ගණන් කරන්න වෙන ස්ථාන කීපයක. ඒ නිසා මම පහසුවෙන් කරන්න පුළුවන් ආරෝපණ. මේ පැත්තෙන් ආරෝපණ නිශ්චිතයි. ආරෝපණ ලියලා අවසానයි. කියන්නේ මෙතන තියෙනවා 3 වරක් ඍණ 2 ඍණ 6යි. මෙතන තියෙනවා ධන 6යි. එනම් ආරෝපණ මේ පැත්තේ බිඳුවයි මේ පැත්තේ බිඳුව කරන්න දෙකක් H+ සහ ජල එකක් දැම්මු සමීකරණය තුලිතයි. තවත් අහවුරු කරගන්න ඕන නම් ඔක්සිජන් පරමාණු ගණන් කරන්න 7යි 6යි 13යි. මෙතන තියෙනවා 3 වරක් 4 12යි 1යි 13යි සමීකරණය තුලිතයි. එහෙම නැත්නම් ඔයාලා ලියනවා නම් පුතා මෙතනදී K2Cr2O72- කියලා සමාවෙන්න මයිනස් ගන්නේ නෑ අපි පොටෑසියම් දැම්මට පස්සේ. මේක සම්පූර්ණ සංයෝගයක් උදාසීන සංයෝගයක් වෙනවා. right. මේකේ කිසියම් අම්ලයක් කියලා තියෙනවා නම් අපිට ඒ සාදර ප්‍රේක්ෂණ තුල් සමීකරණ ලියා දක්වන්න විතරයි. අම්ලයක් ගැන කියලා නෑ. අපි බොහෝ විට ගන්නේ සල්ෆියුරික් අම්ලය. අවශ්‍ය නම් ඇසිටික් ගන්නත් පුළුවන්. අපි සල්ෆියුරික් අම්ලය ගත්තා කියලා හිතලා මේක තුල්ත කරමු. එතකොට මෙතෙන්ට ලැබෙනවා අපිට SO2 තියෙනවා. මීට අමතරව මම සල්ෆියුරික් අම්ලය එකතු කළා කියලා උපකල්පනය කරනවා. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී ලැබෙන්න පුළුවන් ඵල තමයි පොටෑසියම් සල්ෆේට් K2SO4 ඩයික්‍රෝමේටෙන් අපිට ක්‍රොමියම් අයන් ලැබෙනවා. මෙයා එයා අම්ලයේ තියෙන ඇනයනියත් එක්ක Cr2SO4 ත්‍රිස් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙයාගෙන් තව අමතර කොහොමද සල්ෆේටයක් ලැබෙන්න බෑ. මොකද මෙතන සල්ෆේට් එකතු කරන්න වෙලා තියෙන්නේ මේ ලැබෙන ධන අයන අපිට ලවණ බවට පත් කරන්න ඕන නිසා සහ අවසාන ඵලයෙන් අපිට වශයෙන් අපිට ජලය ලැබෙන්න පුළුවන්. එතකොට මෙතනදිත් අර ඔක්සිකරණාංක එලෙසම ක්‍රියාත්මක වෙනවා. මෙතන ධන 12 තියෙන ඔක්සිකරණාංකය මෙතෙන් දෙනකොට ධන 6 දක්වා වෙනස් වෙනවා. මෙතන ධන 4 තිබුණු ඔක්සිකරණ අවස්ථාව මේ සල්ෆේට් අවස්ථා දෙකක ඉන්න ස්ථාන දෙකක කොහෙට ගියත් යන්නේ ධන 6ට. මේ කොහෙට ගියත් ධන 6ට යන්නේ ඉලෙක්ට්‍රෝන 2යි වෙනස. මෙතන ඉලෙක්ට්‍රෝන
හයයි වෙනස නැවත මම අර සරලානුපාතය 3ට එක ගන්නවා. එතකොට දැන් මෙයාගේ 3න් වැඩි කරන්නේ කවුද? මේ පැත්තේ වැඩි කරොත් අපි කොයි සල්ෆේටද වැඩි කරන්නේ? දැන් මෙතන නම් සල්ෆේට තිබුණ එක ස්ථානයකින් නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මෙතෙන් එනකොට ස්ථාන දෙකක ඉන්න නිසා අපි මේ වගේ වෙලාවට පළ පැත්තේ නෙවෙයි තුල්ත කරන්නේ ප්‍රතික්‍රියක පැත්තේ මෙතෙන්ද 3ක් දාලා මෙයාව එකකින් වැඩි කරනවා. පොටෑසියම් 2යි K2SO4 1යි ගන්න පුළුවන්. මෙතෙන්ද සල්ෆේට කාණ්ඩ 3ක් ඕනේ. මෙතනින් මේ සල්ෆේට කාණ්ඩ 3ම ලැබුණා. හිතුව මේ සල්ෆේටේ ලැබෙන්නේ සල්ෆියුරික් අම්ලයෙන්. එහෙනම් මේ සමීකරණය දැන් තුලිතයි. ඔබ පරමාණු ගණන් කරලා බලන්න, ආරෝපණ බලන්න සමීකරණය තුලිත වෙනවා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 4 කියනවා ඒ වායුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි මෙමගින් එහි කුමන ගුණයක් නිරූපණය වේද? ඒ කියන වායුව භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ එහෙනම් ආම්ලික ගුණය තමයි අපිට එතනදී නිරූපණය වෙන්නේ. අපි 4 වෙනි කොටසට ආම්ලික ගුණය කියලා ලියන්න පුළුවන්. මෙමගින් ආම්ලික ගුණය නිරූපණය වේ. මෙම නැත්නම් ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ SO2 අතර ප්‍රතික්‍රියාවෙන් එහි ආම්ලික ගුණය නිරූපණය වේ. ඒ මොනවත් ලියන්න ඕනේ අපිට ඍජුවම පිළිතුරු දුන්නොත් ඇති ආම්ලික ගුණය. ඉච්චරයි. පුළුවන් තරම් කෙටියෙන් තමයි පිළිතුරු ලියන්න ඕනේ. ආම්ලික ගුණය. සරලවම උත්තරේ කියන්න පුළුවන් අපිට. ඒ වායු සෝඩියම් ප්‍රතික්‍රියාව සඳහා තුල්ත රසායනික සමීකරණය ලියන්න. අපිට මේ සඳහා තුල්ත සමීකරණය ලියන්න පුළුවන් 5. අපේ තුල්ත සමීකරණය වෙන්නේ NaOH ධන SO2 ලැබෙනවා අපිට සෝඩියම් සල්ෆයිඩේ ධන ජලය. මේ තමයි තුල්ත සමීකරණය වෙන්නේ. සෝඩියම් 2 නිසා 2කින් වැඩි කරන් හයිඩ්‍රජන් 2 ජලය එකක් තියෙනවා. සමීකරණය තුලිතයි. අයවැනි කොටසින් අහනවා ඒ හඳුනා ගැනීම සඳහා තුල්ත රසායනික පරීක්ෂාවක් තුලිත රසායනික සමීකරණ නිරීක්ෂණ සහිත ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් SO2 හඳුනා ගැනීම සඳහා එක පරීක්ෂණයක් මෙතනමත් තියෙනවා. මොකද්ද? ඩයික්‍රෝමේටය තුලින් බුබුල්ණය කරොත් මේ වායුව ආම්ලික ඩයික්‍රෝමේට් තුලින් අපිට එයාගේ ඩයික්‍රෝමේට වල වර්ණය විවරණ කරනවා. මේකෙන් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපිට තව එකක් කියන්න පුළුවන්. දැන් මෙතන ඔබ දීලා නිසා අපිට කියන්න බෑ. එහෙම කියන්න. නැතුව අපි වෙනත් එකක් කියමු. අපිට පුළුවන් H2S වායුව සමග මිශ්‍ර කරන්න. එතකොට සල්ෆර් වල සුදු පාට සල්ප ලැබෙන්න පුළුවන්. ඒකින් අපිට එක පරීක්ෂාවක් වෙනවා. තව ඕනනම් කේමින් උපෝදාලය විවරණ කරනවා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පහසුවෙන්ම මෙයාගේ තියෙන මල්පෙති විවරණ කිරීමේ ගුණය පාවිච්චි කරලා හඳුනා ගන්නත් පුළුවන්. එතකොට මම මෙතෙන්දි භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා H2S සමග H2S ධන SO2 තෙතමනේ තියෙනවා නම් අපිට ලැබෙනවා මෙතනින් සල්ප ධන ජලය. ජල වාෂ්ප තියෙනවා නම් තෙතමනේ තියෙනවා නම් මේ ප්‍රතික්‍රියාව සිදුවීම පහසු වෙනවා. එතකොට මෙතෙන්ද අපි දෙකක් දැම්මොත් සල්ප 3යි ජලය 2යි ලබා ගන්න පුළුවන්. මේ ඔක්සිජන් දෙක ජලය දෙකක් හැදෙනවා. ඒ නිසා මේක ඔක්සිජන් අන්තිමුත් අංක අදිනුත් තුල්ද කරන්න පුළුවන්. මෙතන ධන 4 බිඳුවට එනවා. මෙතන ඍණ 2 බිඳුවට එනවා. එතකොට ඍණ 2 බිඳුවට නම් ඉලෙක්ට්‍රෝන 2යි වෙනස. ධන 4 බිඳුවට එනවා 4යි. එතකොට 4යි 2යි කියන්නේ සරලම අනුපාතය වෙන්නේ 2ට 1යි. මේ විදිහට ගන්න පුළුවන්. එතකොට මෙයාව ලැබෙනවා. අපි කියනවා SO2 වායුව නැත්නම් මේ ඒ වායුව H2S සමග මිශ්‍ර කරනවා. ජල වාෂ්ප හමුවේ. එතකොට අපිට සල්ප කුඩු ලැබෙනවා. මේකෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මල් පෙති පාවිච්චි කරලා හඳුනා ගන්න පුළුවන් විරංජන කාරක ගුණය පාවිච්චි කරලා. එහෙම නැත්නම් තවත් ප්‍රතික්‍රියාව මම කිව්වේවා පාවිච්චි කරන්න පුළුවන් කේමින් උපපමග ප්‍රතික්‍රියාව විවරණ කිරීම වගේ එකක්. 7 වෙනි කොටස ජීහි පහත ගුණ නිරූපණය සඳහා රසායනික ප්‍රතික්‍රියාව බැගින් ලියන්න. ඔක්සිකාරක ගුණය, විජලකාරක ගුණය. මම අර කලිනුත් කිව්වා අපිට ඕන නම් ෆෝමික් අම්ලයට දාලා මෙතනින් SO2 ගන්න මේ කාබන් මොනොක්සයිඩ් ගන්න පුළුවන්. විජලකාරක ගුණය සඳහා එක උදාහරණයක්. ඔක්සිකාරක ගුණය, විජලකාරක ගුණය. G කියන්නේ කවුද? සල්ෆියුරික් අම්ලය.
ඔක්සිකාරක ගුණය සහ විජලකාරක ගුණය ඔක්සිකාරක ගුණය සඳහා යමු. මෙයාට ඔක්සිකරණය කරන්න පුළුවන්. ජීහි සාමාන්‍ය ඔක්සිකාරකයක් විදිහට මෙයා ප්‍රතික්‍රියා වැඩ කරනවා ඉතාම හොඳින්. සාන්ද්‍ර අවස්ථාවේ තිබුණොත් මැග්නීසියම් ධන සාන්ද්‍ර H2SO4 දැම්මුත් අපිට පළ විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මැග්නීසියම් සල්ෆේටය ධන SO2 වායුව ධන ජලය ලබා ගන්න පුළුවන් එක අවස්ථාවක්. මේ දෙකෙන් වැඩි කරාම ජලය දෙකෙන් වැඩි නම් සමීකරණය තුල්ත වෙනවා. එහෙම නැත්නම් මෙයාට කොපර් ධන සාන්ද්‍ර H2SO4 කොපරට සාන්ද්‍ර H2SO4 දැම්මුත් අපිට SO2 වායුව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. H2S එතෙන්දිත් ලැබෙන SO4 එතෙන්දිත් අපිට පළ විදිහට ලැබෙනවා කොපර් සල්ෆේටය ධන ජලය. SO2 ධන ජලය බෙදීම SO2 ධන ජලය. මේක පළ ලියන පිළිවෙලක් නෑ. ජලය ලියලා SO2 ලියුවත් කමක් නෑ. ඒකෝන මෙතන සල්ෆර් දෙකක් තියෙන නිසා අපි මේව දෙකෙන් වැඩි කරනවා. ඒ දෙකෙන් වැඩි කරාම ජලය දෙකෙන් වැඩි වුණොත් ඔක්සිජන් තුල්ත වෙනවා. එතකොට සමීකරණය තුල්තයි. මේ අපි පළවෙනි කොටසට කිව්වේ මෙයාගේ ඔක්සිකාරක ගුණය නිරූපණය කිරීම සඳහා තව ගොඩක් මේකට ලියන්න පුළුවන්කම තියෙනවා. මම SO2 පිටවීම කියන එක ගත්තා. එහෙම නැත්නම් කාට හරි තනුක අම්ලයක් පාවිච්චි කරලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. සිංක් වලට දානවා සල්ෆියුරික් අම්ලය. එතකොට සිංක් ඔක්සිකරණය වෙනවා ධන 2 දක්වා. අපිට ලැබෙනවා පළ විදිහට H2S සමා වෙන හයිඩ්‍රජන් වායුව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතනදිත් ඔක්සිකරණය කරන්න පුළුවන් අපිට ඔක්සිකාරක ගුණය වෙනත් කෙනෙක් ඔක්සිකරණය කරනවා. එතකොට සිංක් ඔක්සිකරණය කිරීමේ හැකියාව යාට ලැබිලා තියෙනවා. එතෙන්දී හැබැයි ඔක්සිකරණය වෙනකොට හරණය වීම සිද්ධ වෙන්නේ මෙතෙන් නම් සල්ෆර් ඔක්සිහරණය වුණා. එතෙන්දී වෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිහරණය වෙන්නේ. බලන්න සිංක් ධන තනුක සල්ෆියුරික් H2SO4. එතකොට මෙතෙන්දී ලැබෙන්නේ අපිට සිංක් සල්ෆේටය ධන හයිඩ්‍රජන් වායුව. මෙතෙන්දී හයිඩ්‍රජන් තමයි ඔක්සිහරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටසින් යා කියනවා අහනවා අපෙන් විජලකාරක ගුණය සඳහා උදාහරණ. එකක් තමයි මම අර කලින්ම කිව්ව ෆෝමික් අම්ලයේ HCOOH මෙයාට සාන්ද්‍ර සල්ෆියුරික් එකතු කරොත් මේකට තුල් සමීකරණයක් ලියන්න බෑ අපිට. මෙහෙම ලියනවා අපි කාබන් මොනොක්සයිඩ් ධන ජලය ලබා ගන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය සීනි අපේ ගෙදර තියෙන සුක්‍රෝස් ගත්තොත් එයාගෙන් අපිට ලැබෙනවා C12යි H22යි O11යි. මෙයාට අපි එකතු කරනවා සාන්ද්‍ර සල්ෆියුරික්. සාන්ද්‍ර සල්ෆියුරික් වලින් ලැබෙනවා කාබන් ධන 12ක් කාබන් ධන ජලය 11ක් H2O ලබා ගන්න පුළුවන් 11ක්. එතකොට මෙතෙන්දී ජලය ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ජලය ඉවත් කිරීමේ ඵලයක් විදිහට අපිට කාබන් මොනොක්සයිඩ් කාබන් ලබා ගන්න පුළුවන්. ඒකට අපිට ඉස්කෝලේ විද්‍යාගාරදී කාබන් මොනොක්සයිඩ් නියදියක් වුණ පහසුවෙන්ම කරන්න පුළුවන් මේක. එහෙම නැත්නම් කාබන් දහනය කරන්නත් පුළුවන්. කාබන් දහනය අපි දන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් දක්වම ඔක්සිජන් වෙන්න පුළුවන්. ඒක කාබන් ඩයොක්සයිඩ් වෙන් කරගන්නත් පුළුවන්. කාබන් මොනොක්සයිඩ් වලින් අපිට පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුලින් බුබලනය කරන්න. කාබන් ඩයොක්සයිඩ් ආම්ලික වායුවක්. මොනොක්සයිඩ් කිසිම ගුණයක් පෙන්වන්නේ නැති කෙනෙක් උදාසීන කෙනෙක් වෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා මොනොක්සයිඩ් එළියට. එහෙම වෙන් කරගන්නත් පුළුවන්. එතකොට මේ අදාළ ප්‍රශ්නෙට පිළිතුර මම හිතනවා ප්‍රමාණවත් කියලා. මම ටිකක් වැඩිපුර දේවල් කියන්න උත්සාහ කරා. ඒ දීර්ඝ වෙන නිසා මේකට මම ගොඩාක් කිව්වේ නෑ. හැබැයි මේ එකිනෙක සමග හේතු සහිතව කියවුවා. එතකොට ඔබ නැවත මේක අධ්‍යයනය කරන්න. ඔබ මේ ප්‍රශ්නේ උත්සාහ කළා නම් ඔබට වැරදුනේ කොතනද කියන දේ අවබෝධ කරගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට මේ ගෲප් එකේම ඔබට පෝස්ට් එකක් දාන්න පුළුවන් මං හිතන්නේ. මම දන්නේ මට මතක නෑ ඒකේ කොහොමද සෙටින්ග්ස් තියෙන්නේ කියලා. එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් එවන්න පුළුවන්. එතකොට රෙෆරන්ස් එකක් දාන්න මෙන්න මේ අදාළ වීඩියෝ එකත් එක්ක බැඳී කියලා හෝ නැත්නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ඒකට පිළිතුරක් පුළුවන් ඉක්මනින් දෙනවා. දවස් කිහිපයක් ඇතුළත වෙන්න පුළුවන්. සමහරට මැසේජ් එක ලැබෙනකොට වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථා අඩුයි. එහෙම ලැබෙන්න පුළුවන් මේ වගේ ටිකක් දැන් මේ වෙලාව මේ වීඩියෝ එක
රෙකෝඩ් කරනකොට වෙලාව පාන්දර එකත් පහු වෙලා තියෙන ඒ වගේ රෑ ලැබුණුත් පුළුවන් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට දවල්ට මෙසේජ් වලට උත්තර දාන්න වෙලාවක් නැහැ. හරි එහෙනම් මම හිතනවා මේ ප්‍රශ්නේ පොඩි ප්‍රමාණවත් පිළිතුර කියලා මේ වගේම තවත් ප්‍රශ්න වලට පිළිතුරු අරගෙන ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙන නතර වෙනවා. බොහොම ස්තුතියි.